ඉතින් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා අදත් ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට අදත් ඔයාලට ඉතින් වැදගත් වෙන රැකියාව පිළිබඳ විස්තර ගෙන එන්න තමයි අදත් අපි ඔයාලා එක්ක එකතු වෙන්නේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කඳවා ඇති ගොවි නියාමක එහෙම නැත්නම් කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර තුන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය පිළිබඳ විස්තර සහ මේ බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීම තමයි අද ඔයාලට අපි මේ වීඩියෝ එක ගෙන එන්නේ. මේ පිළිබඳ විස්තර මොනවද කියලා අපි දැන් සලකලා බලමු. මෙහිදී විශේෂයෙන්ම කොන්දේසි කිහිපයක් සඳහන් කරනවා මේ තනතුර හා ගොවි නියාමක තනතුර සඳහා බඳවා ගැනීමේදී සලකා බලනු ලබන. මෙහිදී කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර තනතුර එහෙම නැත්නම් ගොවි නියාමක තනතුර සඳහා කාන්තා සහ පිරිමි කියන දෙපාර්ශ්වයට ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ තනතුර ස්ථිරයි විශ්‍රාමයට හිමි රැකියාවක් කියලා මෙහිදී මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඊළඟට රාජ්‍ය සේවා කොමිසම සභාවේ කාර්යපරිපාලක රීති වලට අදාළ පත්වීමක් තමයි මේක කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව තෝරා ගන්නු ලබන ආයෝජනකරුවන් මුල් පත්වීම ලබන දිස්ත්‍රික්කය තුළ අනිවාර්යයෙන්ම අවසර 5ක් කාලයක් සේවය කළ යුතුයි කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට තෝරා ගන්නු ලබන ආයෝජනකරුවන් ආයතන සංග්‍රහයේ විධි විධාන මුදල් රෙගුලාසි දෙපාර්තමේන්තු නියෝග වැනි රජයේ මගින් නිකුත් කරන රෙගුලාසි හා නියෝග වලට යටත් විය යුතුයි කියලා මේ කොන්දේසි වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලමු මේ තනතුරු සඳහා වන වැටුප් විස්තර මොනවද කියලා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3 2016 යටතේ MN 1 2016 වැටුප් ක්‍රමයේ 27140ක මූලික වැටුපක් සහ අනිකුත් දීමන සහිතව 40000කට ආසන්න මුදලක් ඔයාලට පළමු මාස සිට වැටුප ලබා ගැනීමේ හැකියාව මෙහිදී පවතින බවට තමයි මෙහිදී සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු අවශ්‍ය කරන සුසුකම් මොනවද කියලා මේ තනතුරු සඳහා. මෙහිදී කොටස් 3ක් යටතේ අධ්‍යාපන සාමාන්‍ය සහ වෙනත් සුසුකම් වශයෙන් කොටස් 3ක් යටතේ සාකච්ඡා කරන අවශ්‍ය කරන සුසුකම්. අධ්‍යාපන සුසුකම් සලකා බැලුවොත් මෙහිදී අපස සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව, ගණිතය සහ තවත් විෂයන් දෙකකට සී සාමර්ථ්‍ය සහිතව විෂයන් 6ක් එකවර සමත් වීම තමයි සාමාන්‍ය පෙළ සුසුකම ලෙස මේගොල්ලෝ සලකලා බලන්නේ. ඊළඟ උසස් පෙළ සුසුකම විස මේගොල්ලෝ සලකලා බලන උසස් පෙළ විභාගයේදී අවශ්‍යයෙන් එක විෂයකටවත් 30 සාමර්ථ්‍යයක් තියෙනවා නම් එය ඇති කියලා තමයි මේදී සලකලා බලලා තියෙන්නේ. ඕනෑම විෂය ධාරාවකට එක සාමර්ථ්‍යයක් තියෙනවා නම් උසස් පෙළ විභාගයට මේ සඳහා ආයතනපත් යොමු කිරීමේ හැකියාව ඔයාලට පවතිනවා. ඊළඟට වෙන සාමාන්‍ය සුසුකම් යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට යහපත් චරිතයකින් සහ දිවිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව සඳහා වන මානසික හා කායික සුසුකම් යුක්ත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අවස්තුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු 30ට නොඅඩු පුද්ගලයන් විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව රාජ්‍ය සේවා කොමිසම සභාවේ කාර්යපරිපාලක රීතීන්හි පස්වන පරිච්ඡේදය අනුව රාජ්‍ය සේවයට පත් කරන ලැබීමට නුසුදුසු දැනැත්තෙක් නොවිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊටත් අමතරව ඔයාලා ආයුධපත් කැඳවන අවසාන දිනට පූර්වාසන්න වයසට 6 තුළ අවශ්‍යම වසර 3ක් අඛණ්ඩව ස්ථිර පදිංචියක් තිබිය යුතුයි එක් දිස්ත්‍රික්කයක. එය සනාථ කිරීම සඳහා තමා පදිංචියට අදාළ වසමේ ග්‍රාම නිලධාරීවරයා විසින් නිකුත් කරන ලබන පදිංචි හා චරිතය පිළිබඳ වන ග්‍රාම නිලධාරී සහතිකයක් මගින් ඔයාලා ඒක සනාථ කරලා තියෙන්න ඕනේ මේ දරස සඳහා ආයුධපත් යොමු කිරීමේදී. ඒ සහතිකය සමග තමයි ඔයාලා මේ ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ කියලා තමයි මෙහිදී සඳහන් වෙන්නේ. ඊළඟට අපි බලමු මේ තනතුරු සඳහා ගොවි නියාමක තනතුරු සඳහා බඳවා ගන්න ක්‍රමය ගැන සඳහන් කරලා තියෙනවා. මෙහිදී ලිඛිත තරග විභාගයක් සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් කියන කොටස් දෙකක් යටතේ තමයි මේ බඳවා ගැනීම සිදු කරන්නේ. ලිඛිත තරග විභාගයේදී මේගොල්ලෝ ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දෙනවා. බුද්ධි පරීක්ෂණය සහ කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්න පත්‍රය. බුද්ධි පරීක්ෂණයේ කාලය පැය එකක් වෙනවා. ලකුණු 100න් තමයි ලබා දෙන්නේ. කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රයත් පැය එකයි ලකුණු 100කින් තමයි ඔයාලට ලබා දෙන්නේ. බුද්ධි පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය යටතේ ඔයාලගේ විමසා සිටින්නේ තර්කානුකූල හැකියාවන් මන බලන වගේ විශ්ලේෂණ තත්ත්වයන් පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව වෙන බලන ප්‍රශ්න පත්‍රයක සමන්විතයි. මෙහිදී බහුවර්ණ හා විභාගගත ප්‍රශ්න වලින් යුක්ත ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපිය යුතු ප්‍රශ්න පත්‍රයක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊළඟ කෘෂිකර්ම පිළිබඳ සාමාන්‍ය දැනීම විමසන ප්‍රශ්න පත්‍රයක්
ඔයාලට හිමි වෙනවා. ඒදීත් බහුවර්ණ හා විභගත ක්‍රමයට ගැලපෙන ප්‍රශ්න වලින් තමයි මේක සමන්විත වෙන්නේ. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයීමට ඔයාලට එහිදී සිද්ධ වෙනවා. ඊළඟට සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ ගැන සඳහන් කරනවා නම් මෙහිදී සිදුවන්නේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් පමණයි. එහිදී සාහිත්‍ය පත්‍රවල නිවැරදිතාවය ඔයාලම පරීක්ෂා කරලා බලනවා. එහිදී ලකුණු ලබා දීමක් සිදුවන්නේ නැහැ. ලිඛිත විභාගයේ ලකුණු මට්ටම මත තමයි මේ බඳවා ගැනීම සියල්ලම සිදු කරන බවට මෙහිදී සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට ආයතනපත් සකස් කිරීම ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ සඳහන් කරන්න ඕනේ අපි මේ ආකාරයට සකස් කරන නිවැරදි ආයතන පත්‍රයක් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ලබා දීලා තියෙනවා. ඒකෙන් ඔයාලට පහසුවෙන් මේක ඩවුන්ලෝඩ් කරගෙන print out එක ලබා ගැනීමකින් මේ ආයතන පත්‍රය නිවැරදි යොමු කිරීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. ආයතන පත්‍රය සකස් කිරීම ගැන සඳහන් කරනවා නම් මේ නිවේදනයට යාකාරයක ආදර්ශ ආයතන පත්‍රයට අනුකූලව ශීර්ෂාංක 1 සිට 7 දක්වා පළමු පිටුවටත් ශීර්ෂාංක 8 සිට 10 දක්වා දෙවන පිටුවටත් 11 සිට 14 දක්වා තුන්වන පිටුවට ඇතුළත් වන ලෙස මේ ආයතන පත්‍රය සකස් කිරීම සිදු කර ගන්න ඕනේ කියලා මේ සඳහන් කරලා තියෙනවා. ඒ ආකාරයට පිළියෙල කළ ආයතන පත්‍රයක විස්තර තමයි අපි මෙතනදී ඔයාලට පෙන්නලා තියෙන්නේ. මෙහිදී ඉහළින්ම ඔයාලා ආයතන කරන තනතුර මේ සිංහල මාධ්‍යයෙන් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව සිංහල මාධ්‍යට අමතරව ඉංග්‍රීසි මාධ්‍යනොත් මෙතනදී ආයතන පත්‍රයේ ඒ තනතුර පිළිබඳ විස්තරය සඳහන් කරන්න ඔයාලා කටයුතු කරන්න ඕනේ. ඊළඟ කොටසේ ඔයාලා ලිඛිත විභාගයේ පෙනී සිටින මාධ්‍ය මෙතන සඳහන් කරන්න තියෙනවා සිංහල හෝ දෙමළ වශයෙන්. ඒ අදාළ අංකය ඔයාලා මේ කොටුව තුල යොදන්නට කටයුතු කරන්න ඕනේ. ඊළඟට විභාගයේ පෙනී සිටීමේ ඉල්ලුම් කරන ලබන දිස්ත්‍රික්කය හා දිස්ත්‍රික්ක අංකය ඇතුළත් කරන්න තියෙනවා. එහිදී ගැසට් නිවේදනයට අනුකූලව ඇති උපලේඛන 1 යටතේදී ඔයාලට දිස්ත්‍රික්ක සහ දිස්ත්‍රික්ක අංක ලබා දීලා තියෙනවා. එහිදී ඔයාලට ආසන්න දිස්ත්‍රික්කය තෝරලා ඒ දිස්ත්‍රික්කය සහ දිස්ත්‍රික්ක අංකය වශයෙන් අවස්ථා දෙකකදී දිස්ත්‍රික්කයක් දෙකක් අංක සහ නම ඔයාලා ලබා දීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳ මේ ආයතන පත්‍රය පිරවීම පිළිබඳ වැඩි විස්තර අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊළඟට මුල් අකුරු සමග නම ඔයාලට ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් යොදන්නට සිද්ධ වෙනවා. මුල් අකුරු අගට වඩා ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් නම තමයි මේ කොටසේදී යොදන්න තියෙන්නේ. ඊළඟට සම්පූර්ණම ඉංග්‍රීසියෙන් මෙතන කැපිටල් අකුරෙන් සඳහන් කරන්න ඕනේ. සම්පූර්ණව සිංහලෙන් හෝ දෙමළෙන් සඳහන් කිරීමේ හැකියාව මේ කොටසේ තියෙනවා. ජාතික හඳුන්වන්පත් අංකය යොදන්න ඕනේ. ස්ථිර ලිපිනේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් මේ කොටසෙත්. ඊළඟට ප්‍රවේශ පත්‍ර විවිධ ලිපිනේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් මේ කොටසේ සඳහන් කරන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය ඔයාලා මේ කොටුවේ සඳහන් කරන්න ඕනේ. පුරුෂ හෝ ස්ත්‍රී වශයෙන් අදාළ අංකය මේ කොටුව තුල යොදන්න ඕනේ. උපන්දිනයේ වර්ෂය මාසය දින වශයෙන් යොදන්න ඕනේ. ඊට පස්සේ ඉල්ලුම්පත් බාර ගන්න අවසාන දිනට වයස වර්ෂය මාස දින වශයෙන් යොදන්න ඕනේ. මෙහිදී ඉල්ලුම්පත් බාර ගන්න අවසාන දින වෙන්නේ 2021 පෙබරවාරි මාස 25 වෙනිදා. ඒ දිනට නියමිත වයස තමයි මෙතන සඳහන් කරන්න ඕනේ. විවාහ විවාහක බව මෙතන අදාළ අංකය මේ කොටුව තුල යොදන්න ඕනේ. ඊළඟට ඔයාලා දුරකථන අංකය මෙතන යොදන්න අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ කොටසේ අධ්‍යාපන සුසුකම් සම්පූර්ණ කරන්න තියෙන්නේ. එහි අප සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ විස්තර වර්ෂයේ විභාග අංකය වශයෙන් විෂයන් සහ ඒ අදාළ ශ්‍රේණීන් වශයෙන් මෙහි සඳහන් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ අප සුසස් පෙළ විභාගයේ විස්තර වර්ෂයේ විභාග අංකය හා අදාළ විෂයන් සහ ශ්‍රේණී පිළිබඳ විස්තර මෙතන සඳහන් කරන්න පුළුවන්. වෙනත් වාගේ අධ්‍යාපන හා වෘත්ති සුසුකම් තියෙනවා නම් මෙතන ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයාලා උසාවියේ වරදකරු වෙලා තියෙනවද කියලා විමසලා තියෙනවා. එහිදී අදාළ උත්තරය ඔයාලා මෙතන යොදන්නට වග බලා ගන්න ඕනේ. ඊළඟට විභාග ගාස්තු ගෙවීම පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඔයාලා තැපැල් හෝ උපතැපැල් කාර්යයකින් ගෙවන ලද විභාග ගාස්තු වල විස්තර තමයි මෙතන ඇතුළත් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ අදාළ කාර්යාලයේ නම, ගෙවු මුදල, ගෙවු දිනය සහ ලදුපත් අංකය මෙතන යොදන්න තියෙනවා. ඊට අමතරව මේ ලදුපතය එහි ධාරයකින් නොගැලවැස්සේ මේ කොටසේදී අලවන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ආයතනකරුගේ ප්‍රකාශය යටතේ මේ සියලු තොරතුරු සත්‍ය බවට ඔයාලා දිනය යොදලා අත්සන් ගන්න තියෙනවා. ඊළඟට ආයතනකරුගේ අසන සහතික කිරීම යටතේ ඒ අදාළ පුද්ගලයෙක්ගෙන්, ඒ කියන්නේ ග්‍රාම නිලධාරී, සමාදාන විශ්වකාරවරයෙක් හෝ වෙනත් රජයේ මාඩල නිලධාරියෙක්ගෙන් අපි සඳහන් කරලා තියෙනවා ඉදිරියේදී කුමන පුද්ගලයෙක්ගෙන්ද ඔයා අසන සහතික කරගත යුත්තේ කියලා. ඒ නිවැරදි පුද්ගලයෙක්ගෙන් ඔයාගේ අසන සහතික කර ගැනීම සිදු කර ගන්න ඕනේ සහ ඒ අයගේ විස්තර මෙතන යොදන්න ඕනේ. ඊළඟට ඔයාලා දැන්නම රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න පුද්ගලයෙක් නම් මෙහිදී ආයතන කිරීමේදී ඒ ප්‍රධානීය මාර්ගයෙන් තමයි ආයතන පත යොමු කරන්න ඕනේ. මෙන්න මේ කොටස රාජ්‍ය සේවයේ දැන්නවත් සේවය කරනවා නම් ඒ නිදහස් කරන බවට මේ කොටස සම්පූර්ණ කරලා ආයතන ප්‍රධානීය මාර්ගයෙන් තමයි ඔයාලා ආයතන පත්‍රය යොමු කිරීම සිදු කර ගන්න ඕනේ.
ඊළඟට අයදුම් පත්‍ර සකස් කිරීම සඳහා වන උපදෙස් තමයි අපි මෙහි සඳහන් කරන්නේ. අර කලින් අයදුම් පත්‍ර සම්පූර්ණ කිරීමේදී ඔයාලා මෙන්න මේ උපදෙස් පිළිපදින්න ඕනේ. ඔයාලා අපේක්ෂකයා තමන් විභාගයට පිණිස ඉන්න මාධ්‍යයෙන් භාෂා මාධ්‍යයෙන් තම අත්අකුරින් මේ ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉල්ලුම් පත්‍රයේ ශීර්ෂයේ භාෂා මාධ්‍යයට අදාළ අංකය දී ඇති කොටුවේ නිවැරදිව දක්වන්න කියලා සඳහන් කරලා තියෙනවා. අපි අර කලින් සඳහන් කළ ඉල්ලුම් පත්‍රයේ අර මුලින්ම සඳහන් කරපු කොටසේ අදාළ අංකය ඔයාලා භාෂා මාධ්‍යයට අදාළ අංකයේ කොටුවේ දාන්න කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඉල්ලුම් පත්‍රය පිළිවෙල කරගන්නා විට ඒ ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල ඉල්ලුම් පත්‍රවල සිංහලට අමතරව ඉංග්‍රීසියෙනුත් දෙමළ ඉල්ලුම් පත්‍රවල දෙමළට අමතරව ඉංග්‍රීසියෙනුත් යොදන්න කියලා සඳහන් කරලා තියෙනවා. අපි කලින් මේ පිළිබඳව සඳහන් කරා. ඊළඟට අයදුම් පත්‍ර සකස් කිරීමේදී ඔයාලා විභාගයට පෙනී සිටිය යුතු දිස්ත්‍රික්කය හා දිස්ත්‍රික්ක අංක පිළිවෙල කරන උපලේඛනය තමයි මෙහිදී දක්වලා තියෙන්නේ. ඒ ඔයාලා අයදුම් කරුවන්ට තමන් පදිංචි ලිපිනයට ආසන්නතම දිස්ත්‍රික්කයට අදාළ තම විභාග මධ්‍යස්ථානය තෝරාගැනීමේ හැකියාව තියෙනවා. එසේ පෙනී සිටින දිස්ත්‍රික්ක හා දිස්ත්‍රික්ක අංකය මේ කොටසින් තෝරාගෙන මෙතන දිස්ත්‍රික්කය සහ දිස්ත්‍රික්ක අංක වශයෙන් පවතිනවා. ඒ අදාළ දිස්ත්‍රික්ක හා දිස්ත්‍රික්ක අංකය ඒ කොටුව තුළ යොදීමේ හැකියාව මෙහිදී පවතිනවා. ඊළඟ විභාග ගාස්තු ගෙවීම ගැන සඳහන් කරන්න ඕනේ. මෙහිදී අයදුම්කරු විසින් විභාග ගාස්තු දෙන රුපියල් 600ක මුදලක් විභාග කොමසාරිස් ජෙනරාල්ගේ ආදායම් ශීර්ෂ 20 ඉරක් 0.3 ඉරක් 0.2 ඉරක් 13 යටතේ ආදායමට බැරි වන පරිදි දෙවෙනි ඕනෑම තැපැල් උපතැපැල් කාර්යයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරු මේ නමින් ලබා ගන්නා ලදුපත අලඟ තබාගෙන ඒ ධාරයක් මගින් අදාළ අයදුම්පතේ අපි කලින් සඳහන් කළා වගේ නියමිත ස්ථානීය නොපෙනෙනසේ අලවීමේ හැකියාව ඔයාලට තියෙනවා. විභාග සඳහා මුල දැනුම හෝ මුද්‍රණ බාර ගන්න ලැබෙයි කියලා සඳහන් කරලා තියෙනවා. විභාග සඳහා ගෙවන ගාස්තුව මොනෑම හේතුව නිසා නැවත ගෙවන්නේ නැති බවත් සඳහන් කරලා තියෙනවා. මතු ප්‍රවේශ සඳහා කුවිතාංශයේ පිටපතක් ළඟ තබා ගන්න කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට අස්තන සාධක කිරීම ගැන සඳහන් කරලා තියෙනවා. ඒ අයදුම්පතේ අදාළ ස්ථානයේ වල අස්තන සාධක කර ගැනීම සිදු කරගත හැකි පුද්ගලයන්ගේ විස්තරයක් මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඒ අදාළ පුද්ගලයෙක්ගෙන් ඔයාලගේ අස්තන සාධක කර ගැනීම සිදු කරගත යුතුයි කියලා මෙහිදී මතක් කරන්නට ඕනේ. ඊළඟට මේ ආකාරයෙන් නිවැරදිව පිළිගල කරගත්ත ඒ අයදුම් පත්‍රය ඔයාලට යොමු කිරීමේ හැකියාවයි තියෙන්නේ. ඒ යොමු කරන ආකාරය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. පෞද්ගලික අයදුම්කරුවන් විසින් ඍජුව මත් ඔයාලට එවන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් නම් තම ආයතන ප්‍රධානීය මාර්ගයෙන් අපි කලින් සඳහන් කළා වගේ 2021 දෙවැනි මාස 25 ඒ කියන්නේ 2021 පෙබරවාරි මාස 25 වෙනිදාට ප්‍රථම ලැබෙනසේ ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් මෙන්න මේ කියන විභාග කොමසාරිස් ජෙනරාල් සංවිධාන ආයතන හා විභේෂ විභාග ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැලවත්ත බත්තරමුල්ලගේ ලිපිණයට ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් මේ ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. ඊළඟට ඉල්ලුම් පත්‍රය බහාලන කවරේ වම්පස ඉහළ කරගෙන ඔයාලා මේ ආයුධ කරන තාතුර වන ගොවිතැන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරේ සුන්න ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2020 කියලා සඳහන් කරලා තමයි මේ ආයුධ පත්‍රය යොමු කිරීම සිදු කළ යුත්තේ. නැවතත් කියන්න ඕනේ අවසාන දිනයට ප්‍රථමයෙන් ඔයාලා ආයුධ පත්‍රය යොමු කිරීමට වග බලා ගන්න කියලා. ඉතින් නැවතත් අපි මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි මේ ආකාරයේ ආයුධ පත්‍රයක් නිවැරදි ආයුධ පත්‍රයක් ඔයාලට ලබා දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා print කිරීමෙන් ඔයාලා පහසුවෙන්ම මේ අපි සඳහන් කළ ආකාරයේ ක්‍රමවේදය අතරේ පුරවා ගැනීමෙන් මේ ආයුධ පත්‍රය යොමු කිරීමේ හැකියාව ඔයාලට අපි ලබා දීලා තියෙනවා. ඊට අමතරව ගිහිල්ලා තියෙන මේ ලබා දීලා තියෙන link වලින් ගිහිල්ලා වැඩිදුර විස්තර ඔයාලට ලබා ගැනීමේ හැකියාවත් මෙහිදී අපි ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් රජයේ රැකියාව රාශියක් පිළිබඳ විස්තරත් ඉදිරියේදී ඔයාලට ආයුධ පත්‍ර සමග නොමිලේම ඔයාලට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.